තියෙන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක LDR කියන උපාංගය. ටිකක් ලං කරලා පෙන්නන්න. බලමු පේද කියලා. සයිකෝ දැන් පේන්නේ හොඳට. ආලෝකය ලැබෙන විට දැන් නිවිලම ගිහිලා තියෙන්නේ මේ. ආලෝකය ලැබෙන විට මෙයා සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. හරි ආලෝකය ඉවත් වෙන විට දැන් මොනවද පේනවා? මම මෙයාට ආලෝකය දැන් ලං කරනවා ටික ටික. වේවා දුරකටම පිළිගන්නවා. හොඳයි. අපි ගිය සතියේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක විභවයේ බෙදී යන ආකාරය ඉගෙන ගත්තා. ඊළඟට ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිත කරන අවස්ථාව අපි ඉගෙන ගත්තා. හරිද? ට්‍රාන්සිස්ටර් ස්විචයක් ලෙස භාවිත කරන ආකාරය ඉගෙන ගත්තා. මම දැන් ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. හරි? ඔයාලට දැන් මම ප්‍රශ්නයක් දෙනවා. මේක පොතේ ලියා ගන්න ඕනේ. මේක පොතක ලියා ගන්න. පොතේ ලියාගෙන අපි ඊටු ටික කරමු. මොකද ගිය සතියේ උගන්වපු දේවල් ටික මතකද කියලා බලා ගන්න. මේක අපි පොතේ ලියාගෙන මේ ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන යමු. ඊට පස්සේ අපි මේ පාඩමේ ඊටු කොටස් ටික කරමු. අද ගොඩක් දුරට අද ඉවර කරන්න පුළුවන්. අද විද්‍යුත් රසායනික කොටසක් ඉවර කරන්න අපිට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ලැබෙයි. හොඳයි. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. හරිද? ලියන්න ප්‍රශ්නේ පහත දක්වා ඇත්තේ NPN ट्रांसिस्टरයක් ස්විචයක් ලෙස භාවිත කර ඇති ස්විචයක් ලෙස භාවිත කර ඇති අවස්ථාවකි. ස්විචයක් ලෙස භාවිත කර ඇති අවස්ථාවකි. මේක තමයි පරිපථය. NPN ट्रांसिस्टरයක් ස්විචයක් ලෙස භාවිත කර ඇති අවස්ථාව තමයි මේක. හරිද? මේක අඳගන්න ඉඳ තියාගන්න. යටින් මෙහෙම ලියන්න. මෙම පරිපථයේ VR ලෙස දක්වා ඇති විචල්්‍ය ප්‍රතිරෝධකය VR ලෙස දක්වා ඇති විචල්්‍ය ප්‍රතිරෝධකය අවම අගයේ සිට ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට
එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී L1 විදුලි බුබුල L1 විදුලි බුබුල L1 විදුලි බුබුල යන්තමින් දැල්වුණි L1 විදුලි බුබුල යන්තමින් දැල්වුණි L1 විදුලි බුබුල යන්තමින් දැල්වුණි මෙම අවස්ථාවේදී B සහ E පාද අතර විභව අන්තරය කොපමණද? B සහ E පාද අතර විභව අන්තරය කොපමණද? right. අලුත් rule එකෙන් තවදුරටත් VR he අගය වැඩි කරන විට අගය වැඩි කරන විට L1 විදුලි බුබුල ඉතා හොඳින් දැල්වුණි 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 එම අවස්ථාවේදී B හා E පාද අතර විභව අන්තරය සොයන්න අලුත් rule එකකින් තව කොටසක් බල්බය දීප්තිමත්ව දැල්වීමට VR ට තිබිය යුතු අවම අගය සොයන්න VR ට තිබිය යුතු අවම අගය සොයන්න
V ආකෘති විය යුතු අවමගය සොයන්න. පටන් ගන්න. ඉවරද? ප්‍රශ්න උත්තර ටික ලියලා ඉවරද? දැන් ඔය වගේ ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය පෙළ විභාගයට ලැබෙන්නේ ඔයාලට. දැන් ඊ සතිය උගන්වපු ටිකෙන් ඔය ටික ලියන්න පුළුවන් ඔයාලට. ඊ සතිය උගන්වපු ටික හොඳට බලාගත්තා නම් මේ ප්‍රශ්නෙට උත්තරේ සරලවම එනවා. හරි ලේසි ප්‍රශ්නයක්. කොහොමද උත්සාහයක් දරන්න කොහොමද උත්සාහයක් ගන්න මට ඉක්මනට කියන්න උත්තරයක් ගත්ත කෙනා මට ඉක්මනට කියන්න වැරදුනාට කමක් නැහැ ඉතින් වරදිනවා තමයි කමක් නැහැ ඉතින් හැබැයි ඉතින් මං ඉපදේ කියලා දෙන්න ඉවරයි කවුරුත් ගැටලු ඇහුවෙත් නැහැ මං කියලා තියෙනවා ප්‍රශ්න තියෙනවා අහන්න තේරෙන්නේ නැත්නම් අහන්න කියලා තියෙන්නේ ඊය ඉරිදා ඉඳන් අද වෙනතුරු ප්‍රාස්පෙන් වෙනතුරු කිසිම කෙනෙක් කිසිම ප්‍රශ්නයක් මේක නැහුවේ නැහැ ඒ කියන්නේ මොකටද පුළුවන් නේ දැන් මට කියන්නකෝ දැන් මේ කතා කරන්න ඕනේ හරි හතර ඔක්කොම එකට කතා කරලා කමන්නේ ඔයාලා මොකද්ද මේ දුන්න ප්‍රශ්නේ උත්තර ටික ගන්න බැරි වුණාද හා ගන්න පුළුවන් වුණා නම් පුළුවන් වෙච්චා මට උත්තර ටික කියන්න උත්තර තුනයි තියෙන්නේ යන්ත්‍රණය කරන අවස්ථාවේදී මේ දෙක අතර විභවාන්තරය හොඳට දැල්ලෙද්දී විභවාන්තරය හරි ඊට පස්සේ හොඳට දැල්ලෙන අවස්ථාවේදී මෙයාගේ අගය දැන් කාටවත් යන්තමින් දැල්ලෙන අවස්ථාවේ විභවාන්තරය කියන්න බැරිද? යන්තමින් දැල්ලෙන අවස්ථාවේ විභවාන්තරය කියන්න බැරිද? දැන් ගන්න ඔයාලගේ ටියුට් එක අතර ගන්න ටියුට් එක අතර ගන්න ටියුට් එක අතර අරගෙන පෙරලා ගන්න 8 වෙනි පිටුව දැන් මම ඔයාලට කියලා දුන්නා හරි දැන් මම ඔයාලට කියලා දුන්නා ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙන්න නම් B සහ C අතර වැඩි විභවයකින් පසු නැඹුරු වෙන්න ඕනේ B සහ E අඩු විභවයකින් පෙර නැඹුරු වෙන්න ඕනේ කිව්වා. එතකොට මේ මෙතන තියෙන මේ සංදිය මේ PN සංදිය පෙර නැඹුරු වෙන්න නම් තියෙන්න ඕන අවම විභවාන්තරය කීයද? PN සංදියක් පෙර නැඹුරු වීම සඳහා සාමාන්‍ය අපි ගන්න සිලිකන් මින් හදුව PN සංදියක් පෙර නැඹුරු වෙන්න තියෙන අවම විභවාන්තරය කීයද? වෝල්ට් 0.7යි වෝල්ට් 0.7යි දැන් හතර පහ දෙනාද කතා කරන්නේ ළමයි 30 ගණක් ඉන්න පන්තියේ වෝල්ට් 0.7යි මෙයා පෙර නැඹුරු වෙන්න වෝල්ට් 0.7 එනකොට හරි මේක පැහැදිලිව මම එදා පෙන්නුවා මම පරිපතේ වලට පෙන්නුවා හරි මේ මෙතන විචාලි ප්‍රතිරෝධයේ කරකවල මම පෙන්නුවා ඔයාලට වෝල්ට් 0.7 එනකොට මෙතන බල්බේ යන්තම් දැල්ලුනේ එන්න පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද L1 කියන බල්බය යන්තමින් දැල්වෙන විට මේ දෙන්න අතර විභවාන්තරය කීයද තියෙන්න ඕනේ දැන් කියන්න වෝල්ට් 0.7යි දැන් එහෙනම් ඉතින් බලන්න ඒක 아무තු දෙයක් නෙමෙයිනේ මේක පාඩම් කරලා තිබ්බ කෙනාට ඔක තේරෙනවා ඕක දක්ගාලා එන ඔළුව දැන් එහෙනම් කියන්න මට මේ බල්බය හොඳින් දැල්වෙනකොට මේ දෙන්න අතර තියෙන ඕනේ විභවාන්තරය කීයද වෝල්ට් 0.8යි අනිත් ඔය දෙවෙනි උත්තරෙත් ආවේ වෝල්ට් 0.8යි ඊළඟට හරි ඔන්න මේ දෙන්න අතර විභවාන්තරය වෝල්ට් 0.8 මේ දෙන්න අතර විභවාන්තරය වෝල්ට් 0.8 හරිද අම්මී එන්නකෝ අර මේක මේ බඳිනවා මේකේ රබර් කිරිබ් දානකේ ඉන්න බෑ ඔය
මට ඔය එන්නේ ගද මන් දන්නේ එක්සන් දෙපා නෙක්ටයි. ගන්ධයි හුස්ම ගන්න අරන්න වෝල්ට් 0.8ක්. වෝල්ට් 0.8ක් කියනවා මෙතන තියෙනවා. මෙතන වෝල්ට් 0.8 එනවා. ඒ කියන්නේ මේ අතර මේක දෙපස විභවාන්තරේ වෝල්ට් 0.8යි. මේ දෙන්න අතර විභවාන්තරය මේ අතර විභවාන්තරය මේ විචාර ප්‍රතිරෝධකයේ දෙපස විභවාන්තරය වෝල්ට් 0.8 නා. එහෙනම් මට කියන්න මෙන්න මේ අතර විභවාන්තරය කීයක් තියෙනවද? මේ දෙපස විභවාන්තරය කීයක් තියෙනවද එහෙනම්? දැන් කියන්න. වෝල්ට් 0.8යි මෙයා මේ දෙන්න අතර 0.8 තියෙන්නේ. දැන් මෙහෙන් දීලා වෝල්ට් 3ක් මේ පේනවද? දීලා. මෙහෙන් වෝල්ට් 3ක් දීලා. දැන් ගිය සතියේ පෙරලා ගන්න ආකර ටියුට් එක. ආයි ටියුට් එක පෙරලා ගන්න. ටියුට් එකේ තියෙනවා කීනි පිටුවද? ටියුට් එකේ 7 වෙනි පිටුව. මෙන්න මේක. මේක වල කරා මෙතන වෝල්ට් 30ක් දුන්නම එක එක ප්‍රතිරෝධකයේ දෙපස විභවාන්තර හෙව්වා. බලන්න හොයපු එක. එතකොට ඔයාලා හොයාගත්තා මේ වෝල්ට් 30 බලන්න මේ එක එක්කෙනා අතර බෙදිලා ගිහලා තියෙන්නේ. මේ තුන් දෙනාගේ දෙපස විභවාන්තර එකතු කරාම ආයෙ 30 එනවා. ඉතින් බලන්න. ඔක ගිය සතියේ කියලා දුන්නා කීරිදා. එහෙනම් මෙතනින් දෙන විභවාන්තරේ මෙයයි අතර බෙදෙනවා. අයි මේ ශ්‍රේණිගතව තියෙන්නේ කොහේ? ශ්‍රේණිගතව ප්‍රතිරෝධක දෙකක්. මෙයයි මේ අතර බෙදෙනවා නම් මෙයාට වෝල්ට් 0.8ක් ගියා නම් මෙතනට කීයක් දෙන්න ඕනේ? කියන්න. 2.8 වෝල්ට් 2.8යි. වෝල්ට් 2.2යි. හරි. දැන් වැඩි තියෙන්නේ. දැන් ඔන්න හොයන්න දැන් මොකක් හරි ක්‍රමයකින් දැන් ඔයාලා මට කියන්න. මෙයා අතර 2.2යි මෙයා අතර 0.8යි. එතකොට මෙයා කිලෝ 22යි නම් මෙයා කොච්චරද කියලා ඔයාලා කියන්න මට. නැති මයික් ඕෆ් කරගෙන හොයන්න. විනාඩි 5ක් දෙන්න. කොහෙන් මොකක් හරි ක්‍රමයකට සමීකරණ දාලා මොනවා හරි කරලා හොයන්න ඕනේ. සමීකරණ දාලා මේකෙන් ගාන දාලා අනමන මොනවා හරි කරලා මට ඒක ඔයාලා කියන්න. උත්තරය ගත්තා නේ ඉක්මනට කියන්න. උත්තරය ගන්න බැරි නම් පෙරලා ගන්න ආයතනයක් 7 වෙනි පිටුව 7 පිටුව 7 පෙරලා ගන්න ඉක්මනට. උත්තරය ගන්න බැරි නම් පිටුව 7 පෙරලා ගන්න. ඉක්මනට. 2.6යි. කීයද අරුණෝදය? අරුණෝදය කියේ හංසිද? ආයි කියන්නකෝ හංසිනේ. හාන්සි සර්. ඔව් කියන්නකෝ ආගේ උත්තරේ මොකද්ද? 0.226යි. ඕම් 0.26 මෙතන නේ. එහෙම දාවේ. ඕ. හරි බලමු. වෙන උත්තර ආපුවා ඉන්නවද? ඕම් 0.21යි. ඕම් 0.21යි. තව උත්තර තියනවද? තව උත්තර තියනවද? අරුණෝදයගේ උත්තරේ කියන්න. බිංදුව දශම 2.9යි. හරි මිහිරිගේ උත්තරේ කියන්න. ඕම් 0.26යි. 0.26යි. මේකෙන් දෙන්නෙක් ඉන්නවා. සානුලි උත්තරේ කියන්න ඔයාගේ. කිලෝ ඕම් 8යි. කිලෝ ඕම් 8යි. 8යි.
වෙනස්ම උත්තරයක්. කිලෝ 8යි. ගායත්‍රීගේ උත්තරය මොකද්ද? ඕම් 0.37යි. 0.37යි. කාගෙන් තව අහන්නේ? බිනුරගේ උත්තරය මොකද්ද? කිලෝම් 8යි. ඇහුන්නේ. කිලෝම් 8යි. කිලෝ 8යි. මේකෙන් දෙන්නෙක් ඉන්නවා. අගෙන් දහන්නේ අනුපමා ඉන්නවද? මෙත්නිගේ උත්තරය මොකද්ද? මෙත්නි ඔයාගේ උත්තරය? කිලෝ 8යි සර්. කිලෝ 8ේ 3 දෙනෙක් ඉන්නවා. තව කාගෙන් දහන්නේ? උත්තර ගත්තා ඉන්නවනම් කියන්නකෝ. රශ්මි ඉන්නවද කියන්න බෑ? කිලෝම් 8යි. කිලෝ 8යි. රශ්මි මිහිරි මේ කවුද මේ රශ්මි සමග එක තැනද ඉන්නේ? නෑ. තව කාගෙන් දහන්නේ? සත්තරා ඉන්නවනම් කියන්න බෑ. කිලෝම් 0.8යි. කිලෝ 0.8යි. ඔව් සර්. කිලෝ 0.8යි. කිලෝ 0.8යි. බලමු. උවම්ගේ උත්තරේ මොකද්ද? තිසාගේ ඉන්නවනම් කියන උත්තරේ මනීෂාගේ උත්තරේ මොකද්ද? දිනිතගේ උත්තරේ තියෙනවා නම් කියන්න බලන්න. අනුපමා පන්ති අමතක වුණාද? ඇවිල්ලා ගියානේ. නෑ සර් මේ පොඩි ගමනක් ගිහින්. දැන් බලමු මේ උත්තරේ කොහොමද ගන්න කියලා. හරිද? මේවා සරල දේවල්. දැන් අර කලින් සතියේ මම දුන්න 7 වෙනි පිටුවේ තියෙන අර ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතිය. ඕම් 10 ඊළඟට ඕම් 20 ඊළඟට ඕම් 30. මෙතන දුන්නා වෝල්ට් 30. හරි. මට කියන්නකො මේ ඕම් 10 දෙකක විභවාන්තරය කීයක් ආවද? වෝල්ට් 5යි. වෝල්ට් 5යි. වෝල්ට් 5ක් ආවනේ. මෙයාට ආව වෝල්ට් 10යි. 10ක්. මෙයාට ආව වෝල්ට් 15යි. 15ක්. ඔන්න බලන්නකෝ විභවාන්තරය සහ ප්‍රතිරෝධය. විභවාන්තරය සහ ප්‍රතිරෝධය. මං කියනවා ප්‍රතිරෝධය. මෙන්න ප්‍රතිරෝධය තියෙන්නේ 10ට 20ට 30. ඕක අනුපාතය. ඕක ගියොත් එහෙම ඕක සුළු කරොත් 1ට 2ට 3 අනුපාතය. ප්‍රතිරෝධය පිටන්නේ එහෙම. විභවාන්තරය තියෙන්නේ 5ට 10ට 15. මේක තවදුරටත් සුළු කරොත් කොහොමද එන්නේ?
5න් බෙදුවොත් එකට ආ දෙකට තුන. 1ට 2ට 3 එන්නේ. එහෙනම් මතක තියාගන්න. ප්‍රතිරෝධ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියේ ප්‍රතිරෝධ අතර අනුපාතය සහ විභවයේ බෙදී යන අනුපාතය දෙක සමානයි. පොඩි දෙයක් නේ තිබ්බේ. විභවයේ බෙදී යන අනුපාතයත් ප්‍රතිරෝධ අතර අනුපාතයත් සමානයි. කොහින් හරි ලියලා හරි තියාගන්න ඉතින් මේ විදිහට ලියන්න. හරිද? එහෙම කොහෙන් ලියලා හරි තියාගන්න ඉතින්. ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක ප්‍රතිරෝධ අතර අනුපාතය සහ විභවයේ බෙදී යන අනුපාතය සමාන වේ. දැන් බලමු ඉතින්. දැන් මෙතන විභවය බෙදලා කියලා තියෙන්නේ. හරි? මෙන්න විභවය. විභවය බෙදලා කියලා ගිහිල්ලා තියෙන්නේ 2.2ට 0.8 විදිහට. ඕන්න. විභවය බෙදලා කියලා තියෙන ඔය විදිහට. හරි? එහෙනම් ප්‍රතිරෝධය බෙදලා කියලා තියෙන්නේ කීයද? 22ට මොකක් හරි x කියලා එකක්. දැන් ඉතින් හිතලා හදාගන්න නේ. 2.2ට 0.8 නම් 22ට කීයද එන්නේ? පුළුවන්ද? කීයද කියන්නේ ඉක්මනට? 8යි. 2.2ට 0.8 නම් 22ට 8යි. 8යි. ඒකනේ 22ට 8යි. සම්ල කිව්වා හරියට, රශ්මි කිව්වා හරියට, බිනුර කිව්වා හරියට. සතර 0.8යි කියලා කිව්වේ. ඔය තමයි චූටි නැස වැරද්දක් වුණා. අනිත් අය මන් දන්නේ මොනවා කරාද කියලා. හරි? මං කෝ තියෙන සමීකරණ අනම්මනම් දාලා හදන්න කිව්වා පස්සේ මන් දන්නවා v = ir දාගෙන මම මොකක් හරි ලොකු කෙලියක් කරන්න. v = ir දාන්න තිබ්බා. මේක දාන්නව නෑ. මොකද මෙයා තුලින් ගන්න ධාරාව හොයාගන්න එපා ඉතින්. දැන් ධාරාව දන්නේ නැතු ඉතුරු ටික කරන් යන්න. ගීසති උගන්වපු දේ ප්‍රයෝජනවත් වෙනවා කියන එක ඒකවත් මතක නැහැ. මේ දැක්කන්නේ? ඒක දිහා බලලා මේ අනුපාත සහ මේ ප්‍රතිරෝධ අතර අනුපාතය සහ විදුලේ බෙදී යන අනුපාතය සමානයි කියලා මේ ඔළුවට එන්න ඕනේ. ඔයාලට තේරෙන විදියට හරි? ඔයාලට තේරෙන විදියට ඕක පැහැදිලි කරගෙන ලියාගෙන උත්තරය අරගන්න කිලෝ මටයි කියලා. ඔයාලට සාමාන්‍යයෙන් පේනව නේද මේ බෝඩ් එකේ මොනවද ලිව්වොත්? දැන් මේ අපිට ඊළඟ කොටස තියෙන අඳුරට සංවේදී පරිපථයක් නිර්මාණය කියන්නේ. අඳුරට සංවේදී පරිපථයක්. හරිද? මට මෙන්න මේක කියනවා මම හිතන්නේ ඔයාලට යන්තම් පේනවා මේක. LDR කියලා උපාංගයක් තියෙනවා. දැන් මතක නම් කියන්නේ. LDR කියන උපාංගයේ ප්‍රතිරෝධකයක් පවතිනවා. ප්‍රතිරෝධී අගයක් ආලෝකයේ වැටෙන විට වෙනස් වෙනවා. එතකොට LDR එක ආලෝකයේ ඇති විට ප්‍රතිරෝධකය ප්‍රතිරෝධය අඩුද වැඩිද? අඩු වෙනවා. ආලෝකයේ ඇති විට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඇති විට ප්‍රතිරෝධය පහළ වදිනවා. හරි? ඊළඟට ආලෝකය නැති විට ආලෝකය නැත්නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. වැඩි වෙනවා. ආලෝකය නැති වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ආලෝකය නැති වෙනකොට ප්‍රතිරෝධය
වැඩි වෙනවා. ඒ කියන්නේ අඳුර තියෙන විට ප්‍රතිරෝධය වැඩි. අඳුර වෙනකොට ප්‍රතිරෝධය වැඩි. හරි? ආලෝකය ලැබෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න ඔය සිදුවීම. හරි? හොඳට මතක තියාගන්න ඔය සිදුවීම. දැන් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු වෙන්න නම් හරි? ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙනකොට B සහ E කියන පාද දෙක අතර විභවාන්තරය ගොඩාක් අඩු වෙන්න තියෙන්න ඕනේ. නැත්නම් වැඩි වෙලාද තියෙන්න ඕනේ. මොන වගේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ? ට්‍රාන්සිස්ටරයක් නැඹුරු වෙනකොට B සහ E කියන පාද දෙක අතර විභවාන්තරය මොන වගේ අගයකද පවතින්න ඕනේ? ඕකෝ කියන්න දැන් ඊ සතියේ කියලා දුන්නා මේ දැනුත් කතා කරා. B සහ E පාද දෙක අතර විභවාන්තරය කොහොමද තියෙන්නේ? B සහ E අතර 0.8 හෝ ඊට වැඩි. ඔව් 0.8 0.7 පෙර නැඹුරු වෙන්න ඕනේ. 0.8 තමයි හරියටම ස්විච් ඔන් වෙන්නේ. 0.8 හෝ ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අඩුම 0.8 වත් තියෙන්න ඕනේ නැත්නම් ට්‍රාන්සිස්ටරය ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි? අන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔන්න මෙන්න මේ වගේ පරිපථයක් මම හදනවා. හරිද? මෙන්න මෙහෙම පරිපථයක් හදනවා. හරි. මේ උපාංගය මොකක්ද කියලා දන්නවද? මතකද? ඉක්මනට කියන්න. මේ උපාංගය මොකක්ද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකය කියන්නේ LDR කියන උපාංගය. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. මෙයාට එළිය වැටෙන විට ආලෝකය ලැබෙන විට මෙයාගේ ප්‍රතිරෝධය ගොඩාක් අඩුයි. ආලෝකය ලැබෙන විට මෙයාගේ ප්‍රතිරෝධය ගොඩාක් අඩුයි. හරි? මේක LDR කියලා කියන්නේ. මේක LDR කියලා කියන්නේ. හරි? මෙතෙන් අපි දානවා D RC වගේ ට්‍රාන්සිස්ටරයක්. හරිද? මේක විචාලී ප්‍රතිරෝධකයක්. දැන් අපි දුන්න මෙයාට දාලා තියෙනවා වෝල්ට් 3යි. වෝල්ට් 3ක් ඇති. වෝල්ට් 3ක් දුන්න ඕන. හරි? දැන් ඔන්න අපි දැන් මේක මේ විදිහට බලමු. දැන් මෙයාට එළිය ලැබෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? දැන් ඔයාලා කතා කරන්නේ නැතුනොත් මේක කරන්න බෑ. හැමෝම කියන්නේ. මෙයාට ආලෝකය ලැබෙන විට මෙයාගේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙන විට මේ B සහ E පාද දෙක අතර විභවාන්තරය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙන්න නම් B සහ E පාද දෙක අතර විභවාන්තරය අඩු වෙන්නද ඕනේ වැඩි වෙන්නද ඕනේ? වැඩි වෙන්න ඕන. 0.8 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ නේද? 0.8 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙමනම් මෙතෙන්ට ආලෝකය ලැබෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවා. බල්බ් එක දැල් වෙයිද නෙමෙයිද? ආලෝකය ලැබෙන විට බල්බේ දැල් වෙන්නේ ඇයි? මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙද්දී මේ දෙක අතර විභවාන්තරයත් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා පෙර නැඹුරු වෙන්නේ නැති නිසා ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙන්නේ නැහැ. එතකොට C පිට E දක්වා ධාරාව ගලන්නේ නැහැ. ඒ නිසා බල්බේ දැල් වෙන්නේ නැහැ. කවුරු හරි මේක අතින් වහලා අඳුරු කරනවා. අතින් වහලා අඳුරු කරනකොට හරි? අතින් වහලා අඳුරු කරනකොට මෙයාගේ ප්‍රතිරෝධය ටික ටික වැඩි වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ මේක දෙපස විභවාන්තරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේක දෙපස විභවාන්තරය වැඩි වෙනවා කියන්නේ B සහ E අතර විභවාන්තරය වැඩි වෙනවා. එතකොට BE පෙර නැඹුරු වෙනවා සමග ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා මෙයා දැල්වෙනවා. එහෙනම් මේ පරිපථය අපිට කියන්න පුළුවන්
කාට සංවේදීද මේ අඳුරට සංවේදී පරිපතයක්ද එහෙම නැත්නම් ආලෝකයට සංවේදී පරිපතයක්ද අඳුරට සංවේදී. මේක අඳුරට සංවේදී පරිපතයක් හරි එහෙනම් මේක හොඳයි නේද මේ හවස් වෙනකොට ඉබේටම ලයිට් පත් වෙන්න ගෙදර ගේ ඉස්සරහට කනවත් තියෙනනේ කණේ බල්බ් එකක් හයි කරලා ඉබේටම අඳුර වැටෙනකොට මේ බල්බ් එක පත් වෙන්න ආයෙත් මේක හොඳයි මේ VR කියන ප්‍රතිරෝධකය වෙනස් කරලා අපිට පුළුවන් අඳුරේ ප්‍රමාණය තීරණය කරන්න. ඒ කියන්නේ යාන්තම් අඳුර වැටෙනකොට මෙයා පත් වෙන්න ඕනේ. නැත්නම් හොඳටම කරවල වැටෙන හොඳ පත් වෙන්න ඕනේ. ආන් එක තීරණය කරන්නේ මෙන්න මේ VR කියන ප්‍රතිරෝධකය විචාල ප්‍රතිරෝධකය වෙනස් කරනවා. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ තියෙන අඳුරට සංවේදී පරිපතය කියලා. අඳුරට සංවේදී පරිපතය කියන මේ මාතෘකාව යටතේ මෙන්න මේ පරිපත ඉක්මනට ඇඳ ගන්න. මේ පරිපත ඉක්මනට ඇඳ ගන්න. ඒ කොටුව ඇතුළේ ඉක්මනට අඳින්න. ඉවරද මේක ඇඳගෙන? හරි සර්. හරි දැන් ඔයාලගේ ටියුට් එකේ ඕන තරම් හොඳට ඉඩ තියෙනවා නේ. මේ ඕන තරම් මේ හරිය මේ මේ ඉඩ තියෙනවා උන්ට. ඕම ඉඩේ ලියන්න මම මේ කියන යටි. දැන් LDR එක මතට ආලෝකය ලැබෙන විට එහි ප්‍රතිරෝධය 15යි. එහි ප්‍රතිරෝධය 15යි. LDR මතට ආලෝකය ලැබෙන විට එහි ප්‍රතිරෝධය 15යි. එවිට එය දෙපස විභව අන්තරයද 15යි. මේ නිසා B සහ E capital B අකුර B සහ E පෙර නැඹුරු වීමට අවශ්‍ය විභවාන්තරය නොලැබීමෙන් ට්‍රාන්සිස්ටරේ නැඹුරු නොවේ. ට්‍රාන්සිස්ටරය නැඹුරු නොවේ. එබැවින් මේකට අපි L1 කියලා දාමු. එබැවින් L1 පහන නොදැල්වේ.
එබැවින් L1 පහන නොදැල්වේ. L1 පහන නොදැල්වේ. අලුත් ඡේදයක් පටන් ගන්න. LDR උපාංගය අඳුරු කරන විට LDR උපාංගය අඳුරු කරන විට LDR උපාංගය අඳුරු කරන විට එහි ප්‍රතිරෝධය ඉහළ යයි. ඒ ප්‍රතිරෝධය ඉහළ යයි. එවිට එය දෙපස විභවාන්තරය ඉහළ යාමෙන් එවිට එය දෙපස විභවාන්තර ඉහළ යාමෙන් එවිට එය දෙපස විභවාන්තර ඉහළ යාමෙන් B සහ E පෙරනැඹුරු වීමට අවශ්‍ය විභවාන්තරය ලැබීමෙන් B සහ E පෙරනැඹුරු වීමට අවශ්‍ය විභවාන්තරය ලැබීමෙන් ट्रांसिस्टरे නැඹුරු වී L1 පහන දැල්වේ. L1 පහන දැල්වේ. අලුත් රෝලකින් ලියන්න. ඒ කියන්නේ අලුතෙන් ඡේදයක් ලියන්න. රාත්‍රිය වන විට එහෙම නැත්නම් අඳුර වැටෙන විට ස්වයංක්‍රීයව දැල්වෙන පහනක් නිර්මාණය කිරීමට මෙම පරිපථය සුදුසු වේ. හරි මේ පරිපථය පේනවද ඔයාලට? ඔව් සර්. right දැන් හැමෝටම පේනවද කියන්නකෝ. දැන් මට කියන්නකෝ. දැන් ඔයාලා ඇඳගත්ත පරිපථයේ මේ පරිපථයේ
බලන්න දෙක සමානද කියලා. ඔයාලා ඇඳගත්ත පරිපතේ සහ ওই පරිපතේ සමානද කියලා බලන්න. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. මේ තියෙන්නේ ඔයාලා ඇඳගත්ත පරිපතේම තමයි. හරි? මේ තියෙන්නේ ඔයාලා ඇඳගත්ත පරිපතේ. මේ තියෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකය. මේ තියෙන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකය LDR කියන උපාංගය. තව ටිකක් ලං කරලා පෙන්නන්නම්. බලමු පේනේද කියලා. රයිට් ඔය දැන් පේන්නේ හොඳට. ඔක තමයි LDR කියන උපාංගය. මේක තමයි අර D400 කියපු ට්‍රාන්සිස්ටරේ. මේක තමයි විදුලි පහන LED එකක් මෙතෙන්දී හයි කරලා තියෙන්නේ. හරි. දැන් බලමු මේක ඇත්තටම දැන් ඔය කියපු කතාව වෙනවද කියලා. දැන් මම මේකේ මේ උඩ තියෙන ධනාග්‍රය මම ධනාග්‍රයට කරන්ට් එක දෙනවා. මේ ධනාග්‍රයට මම කරන්ට් එක දුන්නා. ඍණාග්‍රයට මම කරන්ට් එක දෙනවා. හරි. දැන් ඔයාලට පේනවා මේක දැල් වෙනවානේ. මේක දැල් වෙනවා. එතකොට මේක දැල් වෙන්නේ දැන් අඳුරක් නැහැ, ලොකු අඳුරක් නැහැ. ඔයාලට පේනවනේ ලොකු අඳුරක් නැහැ. සාමාන්‍ය අඳුරක් තියෙන්නේ. නේ? මේකට මේ අඳුර කියන්නේ මෙහෙම අතින් වැහුවම අඳුර වෙන්න එපායි නේ. අතින් වැහුවනේ අඳුර වෙන්නේ. නෑ දැන් මේ සාමාන්‍ය ආලෝකයේ තියෙද්දි මෙයා දැල් වෙනවා. එහෙමනම් මම තව ටිකක් මෙයාට දෙන ආලෝකය වැඩි කරනවා. දැන් මෙයාට දෙන ආලෝකයම වැඩි කරනවා. මේ ටෝච් එකේ විදුලි පන්දමේ අන විදුලි පන්දම් ආලෝකෙම ටික ටික LDR එක ලං කරනවා. බලන්න මේ විදුලි පහනේ ආලෝකයට මොකද වෙන්නේ කියලා. ආන ලං කරා. මොකද වෙන්නේ ලං කරද්දී? ආලෝකය ලං වෙද්දී මොකද වෙන්නේ? අර යගේ එළිය. අඩු වෙනවා. ආලෝකය ලැබෙන විට දැන් නිමිලම ගිහිලා තියෙන්නේ මේ. ආලෝකය ලැබෙන විට මෙයා සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. හරි ආලෝකය ඉවත් වෙන විට අන්න දැල් වෙනවා. ආන්න. දැන් මෙයා මේ සාමාන්‍ය මද ආලෝකයේ තියෙන වෙලාවටත් දැල් වෙන්න තමයි මෙයා හදලා තියෙන්නේ. දැන් ඒක වෙනස් කරන්න පුළුවන් මේකෙන්. මම මේ කරකොල වෙනස් කරනවා මම ඒක පුළුවන් වෙනස් කරන්න. දැන් මෙතන මේ සාමාන්‍ය ලයිට් වලින් ලැබෙන ආලෝකයත් එක්ක අපේ ටෝච් එකේම තමයි ආලෝකය ලබා දෙන්න වෙන්නේ. මේක නැත්නම් සාමාන්‍ය ස්වභාවය කීරු එළියට අරන් ගියා නම් මේක අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය අඳුර. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ තියෙන ආලෝකයට මෙයා නිවෙනවා එළියට අරන් ගියාම. ඒ තරම් ආලෝකයක් මෙතන මේ කාමරෙන් ලැබෙන්නේ නැහැ ලයිට් වලින්. ඒකයි මෙහෙම වෙන්නේ. හැබැයි ඔයාලට හොඳට පේනවා ටෝච් එකේ ආලෝකය ලං කරනකොටම එළිය වැටෙනකොට මෙයා නිවෙනවා. හේතුව තමයි දැන් ආලෝකය ලැබෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය දැන් අත තිබ්බම මොකද මේ පත්තු වෙන්නේ? ඇයි අඳුර වෙනවනේ. මේ ඔය අඳුර වැටෙනකොට පත් වෙනවා මේ. දැක්කනේ? මගේ ඇඟිලි හෙවණැල්ල වැටෙනකොටම මෙයා දැල් වෙනවා. ඔන්න. අර ඇඟිලි හෙවණැල්ල වැටෙනකොටම දැල් වෙනවා. දැන් එතෙන්දි වෙන්නේ මේ මෙයාට ආලෝකය ලැබෙන විට LDR රූපාංගයට ආලෝකය ලැබෙන විට එයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ මේක දෙපස විභවාන්තරය අඩු වෙනවා. දැන් මෙයාට පෙරනැඹුරු වෙන්න අවශ්‍ය කරන විභවාන්තරය නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? වෝල්ට් 0.7ට අඩු විභවාන්තරයක් මෙතන තියෙන්නේ. දැන් මෙයා පෙරනැඹුරු වෙලා නැහැ. ඒ නිසා ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා නැහැ. ඒ නිසා මෙයා හරහා ධාරාවක් ගලන්නේ.
හැබැයි අඳුර වැටෙන විට මොකද වෙන්නේ? ටික මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වීම නිසා මොකද වෙන්නේ? මෙයා දෙපස විභවාන්තරය වැඩි වෙනවා. එතකොට මෙයා පෙර නැඹුරු වෙනවා B සහ E සංදිය. ඒ නිසා ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා ආලෝක ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙලා මේ LED පහන දැල් වෙනවා. හරි. දැන් ඔන්න ඒක ප්‍රැක්ටිකල් එකත් ඔයාලට කරලා පෙන්නනවා. දැන් මට ඔයාලා හිතලා කියන්න. දැන් මේක ඇතිනේ. දැන් මට ඔයාලා හිතලා පරිපතයක් අඳින්න ඕනේ. දැන් ඔය අඳුර වැටෙන විට මේ බල්බ් එකක් දැල් වෙන්නේ හැදුවේ. එහෙම නැතුව ආලෝකය ලැබෙන විට බල්බය දැල් වෙන්න ඕන. මේ පරිපතේ පොඩි වෙනසක් තියෙන්නේ. අඳුර වැටෙන විට පරිපතේ දැල් වෙන්න තමයි හැදුවේ. දැන් එහෙම නෙමෙයි. දැන් මොකද වෙන්න ඕනේ? ආලෝකය ලැබෙන විට ඒ කියන්නේ LDR එක මතට එළිය වැටෙනකොට තමයි බල්බ් එක පත් වෙන්නේ. ආන්ගේ විදිහට මේ පරිපතේ මොඩිෆයි කරන්න ඕනේ ඔයාලා. ඔයාලට පොඩ්ඩක් හිතලා බලලා විනාඩි 5ක කාලයක් දෙන්නම් හදන්න. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔයාලට බලන්නකෝ. මෙයා මතට ආලෝකය ලැබෙන විට මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ දෙපස විභවාන්තරය වැඩි වෙනවා. ඒකනේ ඕනේ. මේ දෙපස විභවාන්තරය වැඩි වෙනවා. මෙහි විභවාන්තරය වැඩි වෙද්දි මෙහි අඩු වෙනවා. ඒක නෙවෙන්නේ. මේ වෝල්ට් 3නේ බෙදෙන්නේ. මෙතන වැඩි වෙද්දි මෙහි අඩු වෙනවා. දැන් ඊළඟට වෙන්න ඕනේ මොකද්ද? මෙතන වැඩි වෙන්න ඕනේ මොකක් හරි ක්‍රමයකට මේ පැත්ත අඩු වෙද්දි. ඒ කියන්නේ මොකක් හරි දැන් මේ LDR එක මතට ආලෝකය ලැබිලා එයාගේ ප්‍රතිරෝධය අඩු වෙන විට මේ දෙපස විභවාන්තරය වැඩි වෙලා මේක දැල් වෙන විදිහට හදා ගන්න ඕනේ. පරිපතේ ඩිසයින් කරන එක පරිපතය තනියෙන් හිතලා හදාගන්න එක ඔයාලට මම බාර දෙන්නම්. විනාඩි 5ක් දෙනවා. 6යි 1යි වෙලාව 6යි 6 වෙද්දී තම මොකක් හරි ක්‍රමයකට පරිපතයක් ඇඳලා සූදානම් කරගන්න Tamanට හිතන විදියට. පොඩි දෙයක් වෙනස් කරන්න තියෙන්නේ. බලමු කවුද කරන්නේ කියලා. හරි. දැන් කතා කරන්නේ නැත්නම් ඉතින් දැන් මෙච්චරනේ වෙන්න ඕනේ. දැන් අඳුරු වෙනකොට දැල් වෙන්න හරි වැඩේ හරි. දැන් එළිය වැටෙනකොට දැල් වෙන්නයි ඕනේ. එළිය වැටෙනකොට කියන්නේ ආලෝකය ලැබෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවනේ. ප්‍රතිරෝධය අඩු වෙනවා කියන්නේ විභවාන්තරය විභවාන්තරයත් අඩු වෙනවා කියන්නේ. LDR එක මතට ආලෝකය ලැබෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ එයාගේ විභවාන්තරයත් අඩු වෙනවා. හරි? විභවාන්තරය අඩු වෙද්දී LDR එකේ විභවාන්තරය අඩු වෙද්දී B සහ E පෙරනැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ LDR එක දෙපස විභවාන්තරය අඩු වෙද්දී මේක දෙපස විභවාන්තරය වැඩි වෙන්න ඕනේ. එහෙනම් LDR එක මෙතන තියාගෙන බෑ. ඇයි? ආලෝකය ලැබෙද්දී විභවාන්තරය අඩු වෙනවනේ යාගේ. ආලෝකය ලැබෙන විට ප්‍රතිරෝධය අඩු වෙනවා. යාගේ දෙපස විභවාන්තරය අඩු වෙනවා. එහෙනම් මේක දෙපස LDR එක තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? අපි LDR එක දානවා මෙතනට. මෙතනට දානවා විචාල ප්‍රතිරෝධකය. දැන් බලන්න. දැන් මෙයාගේ දෙපස විභවාන්තරය අඩු වෙනවා. මෙයාට ආලෝකය ලැබෙන විට. මෙයාගේ දෙපස විභවාන්තරය අඩු වෙනවා. ඉතින් මෙයාගේ දෙපස විභවාන්තරය අඩු වෙද්දී ඉබේටම මෙයාගේ දෙපස විභවාන්තරය වැඩි වෙනවා. මෙයාගේ දෙපස විභවාන්තරය අඩු වෙද්දී මෙයාගේ දෙපස විභවාන්තරය වැඩි වෙනවා. අය අනුපාතයක් නේ තියෙන්නේ. අනුපාතයක් නේ තියෙන්නේ. මෙතන තියෙන ප්‍රතිරෝධක දෙකක් නේ. එකක් LDR එකක් අනිත් එක විචාර ප්‍රතිරෝධකයක්. දැන් මෙයා වෝල්ට් 3යි. මේ වෝල්ට් 3 මෙයාගේ බෙදිලා යනවා. මෙයාට වෝල්ට් 1යි නම් මෙයාට 2යි. මෙයාට වෝල්ට් 2යි නම් මෙයාට වෝල්ට් 1යි. හරි එහෙම නෙවෙන්නේ. දැන් අපි හිතමු මෙයා අපි හිතමු LDR එක තියෙනවා. මෙයාට ආලෝකය ලැබිලා මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙද්දී මෙයා දෙපස විභවාන්තරය අඩුයි. අපි හිතමු වෝල්ට් 1යි කියලා. එතකොට ඉබේටම මෙයා වෝල්ට් 2 වෙනවා. තව ආලෝකය ලැබිලා තව විභවාන්තරය අඩු වෙලා මෙයා 0.5 වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා 2.5 වෙනවා. ඇයි? වෝල්ට් 3 වෙන්නේ නැහැ. දැක්කද? මෙයාගේ දෙපස විභවාන්තරය අඩු වෙද්දී ඉබේම අරයාගේ දෙපස විභවාන්තරය වැඩි වෙනවා.
දැන් මෙයාට ආලෝක අඳුර වැටෙනවා. අඳුර වැටිලා මෙයාගේ විභවාන්තර 1.5 වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉතුරු 1.5 මෙයාට යනවා. එයා 1.5. දැන් තව ටිකක් අඳුර වැටිලා මෙයාගේ විභවාන්තරයේ වෝල්ට් 2 වෙද්දී මෙයාගේ විභවාන්තරයේ වෝල්ට් 1 වෙනවා. තව ටිකක් අඳුර වැටිලා මෙයාගේ විභවාන්තරයේ වෝල්ට් 2.5 වුණා නම් මෙයාගේ 0.5 වෙනවා. දැක්කනේ? LDR එක දෙපස විභවාන්තරය අඩු වෙද්දී අනිත් පැත්ත වැඩි වෙනවා. LDR එක දෙපස විභවාන්තරය වැඩි වෙද්දී අනිත් පැත්තේ අඩු වෙනවා. එහෙනම් මෙහෙම අයි කරාම මෙයාට ආලෝකය ලැබෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා දෙපස විභවාන්තරය අඩු වෙනවා. ඒ කියන්නේ ඉබේටම මෙයාගේ දෙපස විභවාන්තරය වැඩි වෙනවා. ආන්න මෙයාගේ දෙපස විභවාන්තරය වැඩි වෙද්දී මෙයා පෙර නැඹුරු වෙලා මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙනවා. L1 කියන පහන දැල්වෙනවා. ආලෝකය ලැබෙන විට මොකද වෙන්නේ? මෙතන ආලෝකය ලැබිච්ච මෙයාගේ විභවාන්තරය වහිනවා. මෙයාගේ වැඩි වෙනවා. මෙයාගේ වැඩි වීම නිසා මෙයා නැඹුරු වෙලා L1 පහන දැල්වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි අදාළ පරිපථය. මේක තමයි අදාළ පරිපථය. මේ ආලෝකයට සංවේදී පරිපථය. ඉක්මනට ගන්න. ආලෝකයට සංවේදී පරිපථය. බිනෝර කියපු කතාව ඇත්ත. කියලා විතරක් මදිපතා අනිවාර්යෙන් අදින්න කවර ඇඳලා පෙන්නන්නත් ඕන. හරි. දැන් මේ කතන්දරේ ඇත්තද බලමු. මේ කතන්දරේ ඇත්තද බලන්න ඉපේ. හරි. දැන් ඔය පරිපථය. ඔය පරිපථය මල් ළඟ තියෙනවා හදපු එක. මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඒ අතර මම ඔයාලට ඕනනම් කියන්නම් මෙහෙම පොඩි දෙයක් තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළ පරිපථ සියල්ලම අඩංගු පැක් එකක් තියෙනවා. මම අඳුරන කෙනෙක් තමයි වැඩි කරන්නේ. රුපියල් 2000ක් යනවා ගෙදරටම ගෙන්න ගන්නත් කුරියර් charges එක්ක. ඒ කියන්නේ මේ වගේ පරිපථ ඔක්කොම ටික තියෙනවා. ඔයාලට තනියෙන් පරිපථ ටික හදලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රුපියල් 2000ක් විතර යනවා ඔක්කොම පරිපථ කිට් එකම තියෙනවා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළ. මට නම් ඕනේ නැහැ මල් ළඟ තියෙනවනේ. ඔයාලා කාට හරි ඕන නම් මම කන්ටැක්ට් ටික දෙන්නම් විස්තර ටික දෙන්නම් කතා කරගෙන අරගන්න. හරි. දැන් මේ බලන්න මේ පරිපථය ඔයාලා ඇඳුව පරිපථයේ දෙක සමානද බලන්න. මෙතන LDR රූපාංගය තියෙනවා. මෙතන විචාලේ ප්‍රතිරෝධකය තියෙනවා. මේ තියෙන්නේ D400 ට්‍රාන්සිස්ටරේ. මේක තමයි D400 කියන ට්‍රාන්සිස්ටරේ. ඔයාලට පේනවද D400 කියලා තියෙනවා නේ පේනවද? ඔළුවෙන් හිටගෙන තියෙන්නේ. පේනවද ට්‍රාන්සිස්ටර් D400 කියලා තියෙනවා? පේනවා සර්. ඔව් සර්. D400 ට්‍රාන්සිස්ටර් එකක් තියෙන්නේ. මේක LDR කියන උපාංගය. මේ තියෙන්නේ විචල්‍ය ප්‍රතිරෝධකයේ තියෙනවා. හරි. එහෙනම් බලමු දැන් මෙයාට අපි කරන්ට් එක දීලා බලමු. දැන් මෙයා ආලෝකයට සංවේදී. අඳුර තියෙන වෙලාවට නිවෙනවා. ආලෝකයේ තියෙන වෙලාවට තමයි දැල් වෙන්නේ. හරි. ඔන්න දැන් ඔයාලට පේනවා දැන් මේක මම ඇඩ්ජස්ට් කරලා තියෙන විදිහ අනුව ඒ කියන්නේ මෙයා සකසලා තියෙන විදිහ අනුව දැන් මේ ලැබිලා තියෙන ආලෝකය මෙයාට ප්‍රමාණවත් දැල් වෙන්නේ. මම මේ අඳුරු කරොත් මෙයාට අඳුරු වැටෙන සැලැස්සුවොත් ඔයාලට පේනවා මේ අඳුරු කරනකොට මේ අඳුරු කරද්දී නිවෙනවා. අඳුරු කරන විට නිවෙනවා. අඳුරු කරද්දී නිවෙනවා. මේක තව ටිකක් අපිට ඕන නම් හදන්න පුළුවන්. මේ ආලෝකයටත් දැල්ලෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. දැන් දැල්ල එන්නේ නැහැ. තව ටිකක් දැඩි ආලෝකයක් එන්න ඕනේ මෙයාට. right. ආලෝක තීව්‍රතාවය වැඩි වෙන විදිහ තමයි මෙයා දැල්ලෙන්නේ දැන්. හරි?
හරි දැන් ඔන්න ඔයාලට පේනවා මම මෙයාට ආලෝකය දැන් ලං කරනවා ටික ටික. දැක්කද? ආලෝකයේ වැටෙන විට දැල් වෙනවා. හරි? පේනව නේද? ආලෝකය ලැබෙන විට දැල් වෙනවා. ආලෝකය ලැබෙන විට දැල් වෙනවා. ආලෝකය නැත්නම් දැල් වෙන්නේ. හරි? මෙහෙම බැලුවොත් ආලෝකය ලැබෙන විට තමයි දැල් වෙන්නේ. හොඳයි එතකොට ඒ ඔයාලා දැක්කේ ආලෝකයට සංවේදී පරිපථයක්. ඇත්ත රෝගයෙන් ඇති වැඩි මොකද්ද? දැන් උදේට ඉලෙලිය වැටෙන විට ඕක ටිකක් ගහක් කුඩු වගේ තැනක තියලා ওই පරිපථයේ තියලා අපිට පුළුවන් ඕකෙන් ඔන්න විදුලි සීනුවක් ක්‍රියාත්මක වෙන්න හදන්න. කියන ආලෝකය ලැබෙන විට විදුලි සීනුව ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ අපිට උදේට නැගිටින එලාම් එකක් එහෙම හදන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉස්සරහා දොර ඒ කියන්නේ ගේට් ඔටෝමැටිකලි විවෘත වෙන. ඒ කියන්නේ ස්වයංක්‍රීය විවෘත වෙන දොරක් හදනවා. ඒ දොර හදන්නේ කොහොමද? කාර් එක රැයට කාර් එක එනවා. කාර් එකේ ලයිට් එක වදිනකොටම දොර ඉබේට ඉහළට එසවෙනවා. මේ වගේ අවස්ථා. හරිද? ආලෝකයට සංවේදී පරිපථය. දැන් ගේ ඇතුලේ ඔකක් හයි කරන්න පුළුවන් අපිට සොරොන්ගෙන් ආරක්ෂාවෙන්. දැන් හොරෙක් ඇවිල්ලා ඉවරලා අනිවාර්යෙන් කරුවලේ නෙමෙයි යන්නේ. ගේ ඇතුලට ගිහිල්ලා මොකක් හරි ලාච්චුවක් හරි මොකක් හරි ඇරලා ඇතුලේ තියෙනවා බලන්න ටෝච් එක අල්ලන්න. අපිට ලාච්චුව ඇතුලේ ඔක හයි කරන්න පුළුවන්. නේ? ඒ කියන්නේ කවුරුහරි ලාච්චුවල ටෝච් එක අල්ලනකොටම එකපාර ගෙදර තියෙන ලයිට් එක ඔක්කොම පත්තු වෙලා ඊළඟට එලාම් එකක් වදින්න අපිට ඒ වගේ එකක් කරන්න පුළුවන් ඕන. ආරක්ෂිත උපක්‍රමයක් විදිහට අපිට වගේ පරිපථයක් භාවිතයට ගන්න පුළුවන්. හරිද? දැන් එතකොට ඔය පරිපථයේ ක්‍රියාකාරීත්වය දැන් අපි ලියා ගන්න ඕන. ලියන්න මෙහෙම. LDR එක මතට ආලෝකය ලැබෙන විට එහි ප්‍රතිරෝධය අඩු වී ඒ දෙපස විභවාන්තරය අඩුවේ. එවිට VR එක දෙපස විභවාන්තරය වැඩි වී ट्रांसिस्टरे B सह E संधिය ट्रांसिस्टरे B කෙටීරක් E संधिය ट्रांसिस्टरे B E संधिය BE संधिය පෙරනැඹුරු වී BE සංධිය පෙරනැඹුරු වී
ට්‍රාන්සිස්ටරේ නැඹුරු වේ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු වේ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු වේ. එවිට L1 පහන දැල්වේ. L1 පහන දැල්වේ. L1 පහන දැල්වේ. L1 පහන දැල්වේ. අලුතෙන් ලියන්න ඡේදයක් ලියන්න පටන් ගන්න. අලුතෙන් පටන් ගන්න. LDR රූපාංගය අඳුර වන විට LDR රූපාංගයට අඳුර වැටෙන විට LDR රූපාංගයට අඳුර වැටෙන විට LDR රූපාංගයට අඳුර වැටෙන විට එහි ප්‍රතිරෝධී ඉහළයයි. එහි ප්‍රතිරෝධී ඉහළයයි. ඒ ප්‍රතිරෝධී ඉහළයයි. ඒ ප්‍රතිරෝධී ඉහළයයි. එවිට එය දෙපස විභවාන්තරයද ඉහළයයි. එවිට එය දෙපස විභවාන්තරයද ඉහළයයි. විභවාන්තරයේදී ඉහළයයි. ඒ අනුව VR දෙපස විභවාන්තරය පහළයයි. ඒ අනුව VR දෙපස විභවාන්තරය පහළයයි. VR දෙපස විභවාන්තරය පහළයයි. මේ නිසා BE සංදිය පෙරනැඹුරු නොවීමෙන් BE සංදිය පෙරනැඹුරු නොවීමෙන් පසු නැඹුරු වී එහෙම නෙමෙයි පෙරනැඹුරු නොවීමෙන් ට්‍රාන්සිස්ටරේ නැඹුරු නොවේ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු නොවේ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු නොවේ. ට්‍රාන්සිස්ටරේ නැඹුරු නොවේ. එබැවින් L1 නොදැල්වේ. එබැවින් L1 නොදැල්වේ. L1 නොදැල්වේ.
හරි ඉලෙක්ට්‍රොනික්ස් ඉවරයි. මතක තියාගන්න ඔය දුන්න දැන් මම දුන්න ප්‍රශ්න තියෙනවානේ. ඔය ප්‍රශ්න. ඊළඟට ඔය දුන්න පරිපත. හොඳට කටපාඩම් කරගන්න. 4-5 වතාවක් බලන්න. ඔය පරිපත වලට අමතරව දෙයක් දෙන්නේ නැහැ මේක. ඔය පරිපත වලට අමතරව දෙයක් මේ සැරේ දෙන්නේ නැහැ. දුන්නත් ඊටාම සුළු දෙයක් ඔය පරිපත ඇසුරෙන්ම චූටි වෙනසක් කරලා දෙයියෝ. හරිද? මොකද හැම සැරේම ඉලෙක්ට්‍රොනික්ස් වල ලොකුවට ගැටලුව දීර්ඝ කරලා අමාරු කරලා තිබ්බේ නැහැ. හැමදාම ඉලෙක්ට්‍රොනික්ස් ගැටලුව හරිම දෙයි. බලන්නකො. අවුරුදු 10ක 15ක බලන්නකො. තේන්නම ලේසි. 2015ට කලින් නම් PNP ට්‍රාන්සිස්ටරයක් තිබ්බා. NPN ට අමතරව PNP තිබ්බා. දැන් PNP පැත්ත පලාතක නැහැ. NPN එක විතරයි තියෙන්නේ. හරි? ඒ නිසා ඔයාලට ගොඩක් ලේසි. ඔය ඉලෙක්ට්‍රොනික්ස් වලින් එන ප්‍රශ්නෙට ලකුණු 5ක් විතර වගේ සෙට් වෙනවා සාමාන්‍යයෙන්. ඔය ලකුණු 5ම ගන්න ඕනේ. අනිවාර්ය ස්ථිරම 5 ගන්න ඕනේ. ලේසියෙන්ම ගන්න පුළුවන් 5ක්. ඔයාලා බලන් ඉන්නවනේ අර විභාගයට කලින් පේපර් එක අවුට් වෙලා ප්‍රශ්නයක් දෙකක් ආවොත් නම් මරු එහෙම කියලා තියෙනවනේ. ඔය ඇවිල්ලා තියෙන්නේ. ඔය දුන්න පරිපත ටික බලන්නකෝ. ඔය ටික බලන් යන්න. අනිවාර්යෙන් ඔයන් එකක් තමයි. හරි? ඒ නිසා කටපාඩමේ තියාගන්න. නොතේරෙන දෙයක් තියෙනවා නම් මම කියන්නේ ලැජ්ජාව කොහාට හරි දාලා හරි මල්ලකට හරි කොහාට කමන්නේ දාන්න. දාලා ඉවරලා මේ මට කෝල් එකක් හරි දෙන්න. නැත්නම් WhatsApp එකේ මැසේජ් එකක් හරි දාන්න. හරි? මොකක් හරි ක්‍රමයකට මම සම්බන්ධ කරගෙන නොතේරෙන ටික අහගන්න. සමහරවිට නොතේරෙන ටික මෙන්න මේක තේරෙන්නේ නැහැ කිව්වම මම අහනවා දැන් අපිට කලින් එක මතකද මේක මතකද කියලා. එතකොට ඒවා මතක නැතුනොත් එහෙම චුට්ටක් ඉතින් බැනුනොත් අහන්න වෙයි. ගමනක් ගන්න එපා ඉතින්. එහෙම තමයි. හරි? අර මහාන් තත්ත්වකම සහ ලැජ්ජාව කියන දෙකම බිම තියලා කතා කරලා බැරි දෙයක් තියෙනවා නම් අහන්න. හරි. එතකොට එන 11 වෙනි පාඩම ඉවරයි. ඉලෙක්ට්‍රොනික්ස් ඉවරයි. ඊළඟට බලමු අලුත් පාඩම. අලුත් පාඩම පටන් ගන්නවා විද්‍යුත් රසායන. මෙන්න ලේසි පාඩමක් රසායන විද්‍යාවේ. මට්ට ලේසි පාඩමක් මේක. මේකෙත් මේ කියන මේ පාඩමේ තියෙනවා රසායනික ප්‍රතික්‍රියා වර්ග විද්‍යුත් විච්ඡේදන විද්‍යුත් ලෝහාලේපන ඊළඟට සරල කෝෂ කියලා වෙන පරීක්ෂණ සෙට් කීපයක් තියෙනවා. ප්‍රැක්ටිකල් සෙට් කීපයක් තියෙනවා. අපි ප්‍රැක්ටිකල් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ ප්‍රැක්ටිකල් කරන්න ගියොත් අමාරු වැඩි. හරි? අපි මේ කරපු ප්‍රැක්ටිකල් පොඩි කාලේ. ඒවා මතක් කරගන්න. පොඩි කාලේ අපි සරල කෝෂ හදලා තියෙනවානේ. දැන් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි මම මේ දැන් කරන්නේ. හරිද? ඒ නිසා මේකත් මාරම ලේසි. මේ විද්‍යුත් රසායනය කියන කොටසනොත් ලකුණු 5ක විතර ප්‍රමාණයක් එකතු වෙනවා. විද්‍යුත් රසායනය කියන ප්‍රමාණය කියනොත් ලකුණු 5ක විතර සම්පූර්ණ ප්‍රමාණයක් එකතු වෙනවා. කියන්නේ ලකුණු 100න් 5ක්. 200 නම් 10ක ප්‍රමාණය. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙත් කොට දාන්න ඕනේ. අපි ලකුණු එකතු කරන් ටික මේකෙන් 5යි මේ පාඩමෙන් 5යි මේකෙන් 5යි කියලා එහෙම කරලා ලකුණු අඩුම තරමේ 85කවත් මට්ටමට අපි එකතු කරගන්න. එහෙම වුණොත් තමයි අර 70ට වැඩි වෙලා ඒක එන්නේ. මේ සැරේ මාර chance ඔයාලට හරි. ඔයාලට තමයි පුදුම chance එකක් තියෙන්නේ. මේක තමයි ඒ සාමාර්ථ වැහි වහින්න ගන්න පුළුවන් කාලේ. ඒ වගේම තමයි වැඩ කරපු නැති උන් ටෙස්ට් එකක්වත් නැති වෙන කාලෙ. තමන්ගේ කටට තමන්ගේ අතට දෙනකන් කට ඇරන් බලාගෙන හිටියනේ සෙට් එකක් ඉන්නවනේ. ඉස්කෝලේ පටන් ගත්තම ඉතින් අය මොන හරි කළා අය උගන්නන්න නැතුව ඉන්න එහෙම කියලා කියන අය ඉන්නවනේ. පාඩම් ටික සම්පූර්ණ කරන්න නැතුව විභාග තියෙන්නේ කියලා පොර ටෝක් දෙන සෙට් ඉන්නවනේ. උන්දන්ට කියලා වෙනවා. මොනවා හරි කරලා මේක කවදා හරි ඉස්කෝලේ පටන් ගත්ත ගමන් විභාගේ තිය අපි ඉගෙන ගත්තොත් අපිට එහෙම නේ එහෙම මේ හිතපු කට්ටිය එහෙමයි ගොඩ. ඒ නිසා මේකත් අනිවාර්යයෙන් මතක තියාගන්න අතිශයින් වැදගත් පාඩමක්. ලකුණු 5ක ප්‍රමාණයක්වත් අඩුම තරමේ ඊට වඩා වැඩි වුණ මිසක් අඩු වෙන්නේ ලකුණු 5ක ප්‍රමාණයක්වත් අඩුම තරමෙන් ලැබෙනවා මේ පාඩම. විද්‍යුත් රසායනය. අපි දන්නවා අපිට විදුලිය ඕනේ. විදුලිය කියන එක අපිට අවශ්‍යයි. නේ? අපිට එදිනෙදා අවශ්‍ය කරන විද්‍යුත් ශක්තිය ලබා ගන්න අපි යොදා ගන්නවා අපේ විදුලි බල මණ්ඩලය කියන්නේ ජාතික විදුලි බල පද්ධතියෙන් අපිට ලැබෙන විදුලිය අපි භාවිත කරනවා. දැන් නැත්නම් මේ අවස්ථාවේදී මම ජාතික විදුලි බල පද්ධතියෙන් ලැබෙන විදුලිය තමයි භාවිත කරන්නේ. ඒ අතර ඔයාලා මම අපි දෙකොල්ලම ළඟ තියෙනවා ටැබ් තියෙනවා මේ වෙලාවේ ලැප්ටොප් එකක් ඇති. ඒකේ
ඒක කරන්ට් එක ගියත් නැතත් ඒක වැඩ කරනවා. අපි දන්නවා ඒක ඇතුලේ තියෙනවා රසායනික කෝෂයක්. ඒ රසායනික කෝෂිනොත් අපිට විදුලි බලය ලැබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වගේ මෙයාට අපි කියන්නේ වියලි කෝෂ. මේ වගේ වියලි කෝෂයක් ගත්තොත් එහෙම. හරි. මේක ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය. රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට මෙයාගෙන් අපිට විද්‍යුත් ධාරාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විවිධ ප්‍රමාණ වලින් මේ රසායනික කෝෂ නිර්මාණය කරලා තියෙනවා. ඔයාලා ටියුට් එක ගත්තොත් එහෙම ඒ ටියුට් එකේ විවිධාකාර ප්‍රමාණයන්ගේ රසායනික කෝෂ වලට පෙන්නලා තියෙනවා. සමහර රසායනික කෝෂ ලොකුයි, සමහර ඒවා චූටි. ඔයාලා දැකලා ඇති මෝටර් සයිකලයක තියෙන බැටරියක්, කාර් එකක තියෙන බැටරියක් හරි ලොකුයි. ඒ යාට ඒ අවශ්‍ය ප්‍රමාණයට විභව අන්තරය සහ විද්‍යුත් ධාරාවක් ලබා ගන්න තමයි ඒක හදලා තියෙන්නේ. දැන් මේ වගේ කෝෂයක් ගත්තොත් මේ වගේ කෝෂයකින් උපරිම ලබා ගන්න ඉතින් ඇම්පියර් එකක වගේ ධාරාවක් ඒ තමයි. හරිද? මේ වයින් ලොකු ධාරාවක් ගන්න බෑ, කුඩා ධාරාවක් ගන්න පුළුවන්. හැබැයි මොටරත කියන ලොරි එක බස් එකක වගේ බැටරියක් ගත්තොත් ඒකෙන් ඇම්පියර් ලොකු ගාණක් ගන්න පුළුවන්. ඇම්පියර් 20ක් 30ක් වගේ ලොකු ගාණක් වුණත් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපිට අවශ්‍යතාව අනුව අපේ අවශ්‍යතාව අනුව අපි විවිධ ප්‍රමාණ වලින් මේ කෝෂ නිර්මාණය කරලා තියෙනවා. වීර්ය කෝෂ නිර්මාණය කරලා තියෙනවා. ඔයාලගේ ඔර්ලෝසයේ අත්ඔර්ලෝසයේ තියෙන චූටි බොත්තම වගේ බැටරිය කියන්නේ එකක් වීර්ය කෝෂයක්. හරි. එතකොට මේ හැම වෙලාවකදීම මේ රසායනික කෝෂ හැම රසායනික කෝෂයකම සිදු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. හැම රසායනික කෝෂයකම සිදු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. මේ රසායනික ප්‍රතික්‍රියාවේදී අනිවාර්යෙන් සිදු වෙන දෙයක් මතකද? ඔයාලා ඉගෙන ගත්තා. අර අයනික බන්ධන සහසංයුජ බන්ධන කියලා ඉගෙන ගත්තා මතකද? ඒ අයනික බන්ධන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කිරීමෙන්. ඒක පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන අනිත් පරමාණුවට යනවා. හරි? ඒ විදිහට. එතකොට ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය තුළ තියෙන ප්‍රෝටෝනවත් නියුට්‍රෝනවත් නෙමෙයි පරමාණු වටේ තියෙන ඉලෙක්ට්‍රෝන. පරමාණුවක් ගත්තොත් එහෙම අපි ගත්තොත් සෝඩියම් පරමාණුවක් ගත්තොත් එයාගේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා එයාගේ 3 එකක් තියෙනවා හරි ඒකට මෙයා ප්‍රතික්‍රියා කිරීමේදී මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනේ කාට හරි දෙනවා ඒක දීලා ඉවරලා එයා යත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න එහෙම නෙවෙන්නේ දැන් එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක් දෙනවනේ දැන් ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි. තව එකක් අඩුයි. ඒක මේ මෙයා දෙනෙක් ගන්නවා. දැක්කනේ? ක්ලෝරින් ගන්නවා සෝඩියම් දෙනවනේ. එතකොට මේ දෙන්න අතර මේ හුවමාරුන ඉලෙක්ට්‍රෝන නිකම්ම මේ එක්ක ජලය හරහා මොකක් හරි එහෙමනේ යන්නේ. ඕක ගියත් කම්බියක් දිගේ. එහෙමත් මොකද වෙන්නේ? එන්න බලන්න. අපි තු මෙහෙම. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනකොට වෙන්නේ මොකද්ද? සෝඩියම් පරමාණුවේ මේ සෝඩියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. එතකොට මෙයා සෝඩියම් ධන ආයනය වෙනවා. මේ පිට කරන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින් අරගන්නවා. ඕක නෙවෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙතනින් මෙයා පිට කරපු නිසා මෙයා සෝඩියම් ධන ආයනය බවට පත් වෙනවා. මෙයා ක්ලෝරින් ඍණ ආයනය බවට. මේ දෙන්න ඊපස්සේ එකතු වෙලා හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය. එතකොට බලන්නකෝ සෝඩියම්ගේ ඉඳන් ක්ලෝරින් දක්වා ඉලෙක්ට්‍රෝනයක් ගියානේ. ඔය ඉලෙක්ට්‍රෝනේ ගියේ කොහොමද? එක්ක වාතය හරහා, එක්ක ජලය හරහා මොකක් හෝ ක්‍රමයකට ගියා. හරි. හැබැයි ඔය ඉලෙක්ට්‍රෝනේ ඔය එක එක තැන් වලින් යනවා වෙනුවට අපිට මෙහෙම කරගන්න පුළුවන් වුණාද? මේ ඉලෙක්ට්‍රෝනය යනවා වයර් එකක් දිගේ. ඒ ඉලෙක්ට්‍රෝන වල යන්න පුළුවන් නේ කම්බි දිගේ. මෙහෙම යනවා මේ ඉලෙක්ට්‍රෝනය. මෙහෙම යනවා ඉලෙක්ට්‍රෝනය. මෙහෙම යනවා ඉලෙක්ට්‍රෝන. එතකොට මොකද වෙන්නේ? සන්නායකයක් දිගේ ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා. සන්නායකයක් දිගේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන්නේ ධාරාව කියන එකනේ. අපි මේකට ගැලවනෝමීටරයක් හයි කරලා තිබ්බනම් මේ ඉලෙක්ට්‍රෝන යද්දී
ගැලොනීමීටරේ චුට්ටක් කියලා දෙන්නේ. කරන්ට් එක හැදෙනවා. දැක්කද? රසායනික ප්‍රතික්‍රියාවලදී එක පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ගැලිලා තවත් පරමාණුවකට යනවා. හරිද? එතකොට රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙන හැම වෙලාවකදීම ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙනවා. ඔන්න ඔබ තමයි මතක තියාගන්න. රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙන හැම මොහොතකම ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිදු වෙනවා. අපි උදාහරණයක් විදිහට මෙහෙම එකක් ගමු. අපි අපි තනුක සල්ෆියුරික් අම්ලයට, ඒ කියන්නේ H2SO4 තනුක සල්ෆියුරික් අම්ලයට අපි දානවා සිංක් ලෝහ කෑල්ලක්. අපි අර මතකද සරල කෝෂය හදද්දි සිංක් තහඩුවේ කොපර් තහඩුවේ දැම්මේ සල්ෆියුරික් අම්ලයට. ඔකට ඔයාලා දැක්කා සිංක් තහඩුව දිය වුණා. මෙතෙන්දිත් ඒක වෙනවා. හරි? මෙතෙන්දිත් ඒක වෙනවා. දැන් මෙතෙන්දි මොකක්ද ඇත්තටම වෙන්නේ? සල්ෆියුරික් සහ සිංක් කියන දෙක එකට ප්‍රතික්‍රියා කරනවා. ඒකේ ප්‍රතික්‍රියාව ලියුවොත් මෙහෙම එන්නේ. හරි? H2SO4 AQ ඝන සිංක් මේක ඝනයක්. හැදෙනවම නේද? මෙතෙන්දි හැදෙනවා සිංක් සල්ෆේට්. ඉතින් then SO4 පිට වෙනවා හයිඩ්‍රජන්. ඔන්න ඕකනේ සමීකරණය. ඕක තමයි සමීකරණය. හැබැයි ওই සමීකරණය ඔහොම අපි සරලව එක සැරේ ලිව්වට නේ අපි දන්නේ සල්ෆියුරික් අම්ලයට සිංක් තහඩුවක් දාපු ගමන් සල්ෆියුරික් සහ සිංක් දෙක ප්‍රතික්‍රියා කරලා සිංක් සල්ෆේට් එකක් හදනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් පිට කරනවා කියන විතරනේ දන්නේ. අපි දන්නේ ඕකේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා දන්නවා. හැබැයි මේක වෙන්නේ කොහොමද කියන එක දැන් අපි බලන්න ඕනේ. මේක වෙන්නේ කොහොමද ඇත්ත? වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න. හරි? මෙන්න පළවෙනි අවස්ථාව. ඉස්සෙල්ලාම වෙන එකක් තියෙනවා. මොකද්ද? මේ සිංක් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගැලවෙනවා. සිංක් වල සංයුතාව දෙකයිනේ. සිංක් වල සංයුතාව දෙකයි. ඒ කියන්නේ මෙයාගෙන් ගැලවෙනවා. අපි අඩු කිරීම දානවා. අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු වුණාට පස්සේ හැදෙන්නේ සිංක් මොන ආයනයද හැදෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගැලවුණාට පස්සේ හැදෙන්නේ සිංක් ධන ආයනද ඍණ ආයනද? සිංක් ධන ආයන. ඔව් සිංක් ධන ආයන. එතකොට ආරෝපණය කීයද? සිංක් ධන ඉලෙක්ට්‍රෝන දෙකක් නිසා සිංක් දෙක ධන හැදෙනවා. හැබැයි මෙහෙම ලිව්වොත් පාට වැරදි. අයියේ ප්‍රතික්‍රියක ඵල කියන එක දෙපැත්ත තියෙන්නේ. හරිද? සිංක් වලින් ඉලෙක්ට්‍රෝන ගැලවුණාම ඒ ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන කියන්නේ ඵලයක්. ඒක එහා පැත්තට යන්න ඕනේ. සරලව මෙහෙම මතක තියාගන්න. අපි ලේසියෙන් මෙහෙම ලිව්වට මෙන්න මෙහෙම අඩු කිරීම කියලා ලකුණක් දාලා කවදාවත් රසායන සමීකරණ ලියන්නේ නැහැ. මෙහෙම ලිව්වොත් නිකමට හරි මෙහෙම උත්තර පත්‍රය ලිව්වොත් සම්පූර්ණ කොටස පහළට බලන්නේ නැහැ වැරදි. එහෙනම් මොනවද මම මේක ලිව්වේ? ඔයාලට සමීකරණය ගොඩනගා ගන්න පහසු වෙන්නේ. මේක කොහේ හරි ඩෙස් එකේ හරි කමක් නැහැ ලියන්න. කටුවට කරන කොටේ යන්නේ ඩෙස් එකේ ලියලා හදාගන්න. එන්න බැරිලා කටුවට කරන කොලේ ලියලා ඒකත් අමුණලා දැම්මොත් එහෙම ඒත් අහුවෙනවා. හරි? මෙහෙම ලියන්නේ නැහැ. මේ ඍණ 2යි කියන එක එහා පැත්තට දානවා අපි. ඒතර අපි ලියන්නේ මෙහෙම සිංක් ඝනය හැදෙනවා සිංක් දෙක ධන මේක AQ ජලීය නිසා ධන 2E. ඔන්න සමීකරණය. ඕක තමයි සමීකරණය. මේක නෙමෙයි. එහෙනම් ඕනේ එක සමීකරණයක් තමයි මොකද්ද? සිංක් ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් සිංක් දෙක ධන බවට පත් වෙලා ද්‍රාවණගත වෙනවා. හරි? සිංක් දෙක ධන බවට පත් වෙලා ද්‍රාවණගත වෙනවා. ඔන්න එක සමීකරණය. මම මේකට එක කියලා දානවා. පළවෙනි සමීකරණය. ඔන්න ඕක තමයි පළවෙනි සමීකරණය. හරි? දැන් ඊළඟට බලමු. දෙවෙනි එක. දැන් මේකේ තියෙන්නේ ජලීය සල්ෆියුරික් නේ. ඒ කියන්නේ H2SO4. හරි? H2SO4 ජලයට දැම්මට පස්සේ ආ අයනීකරණය වෙලා දෙකට කැඩිලා තියෙනවා. සල්ෆියුරික් අම්ලේ H2SO4 විදිහට ඉන්නේ නැහැ. අම්ලයක් ජලයට දැම්මම එයා දෙකට කැඩෙනවා. අපි කියන විඝටනය වෙනවා කියන්නේ. කැඩෙනවා. විඝටනය වෙලා මෙයා ඉන්නේ කොහොමද දන්නවද? මෙයා ඉන්නේ මෙහෙම. මෙයා ඉන්නේ
H ධන අයන දෙකක් සහ SO4 දෙක ඍණ අයන එකක් විදිහට තමයි ඉන්නේ. සල්ෆේට් අයනය සහ හයිඩ්‍රජන්. එහෙම තමයි මෙයා ඉන්නේ. ඒකෝර මෙයා ඉන්නේ කොහොමද? 2H ධන AQ ධන SO4 දෙක ඍණ මේකත් AQ. ඔන්න ඊළඟ සමීකරණය. හරි මේක මම ඉලක්කමක් දාන්නේ ඔහොම තියෙනවා. ඔන්න තව සමීකරණයක්. හරි. දැන් බලන්න මේ සල්ෆියුරික් අම්ලය මේ විදිහට කැඩෙනවා. දැන් මෙතන සල්ෆියුරික් අම්ලයේ මේ H ධන ඉන්නවා. මෙයා බලන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන ටිකක් හොයාගන්න. එතකොට සිංක් තහඩුවක් දාපු ගම සිංක් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ආන් ඉලෙක්ට්‍රෝන දෙක මෙයා ගන්න. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙයා ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙන්න 2H ධන AQ ගන්නවා 2E ඉලෙක්ට්‍රෝන දෙක ගන්නවා. ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන මෙයා හදනවා මොකද්ද? H2 ගෑස් හැදුවා ගියා. ඕකනේ උනේ. මේක මේ සමස්ත ප්‍රතික්‍රියාව මේ. එතකොට බලන්න සමස්ත ප්‍රතික්‍රියාවේදී මෙන්න මෙයාට මොකුත් උන්නේ නැහැ වෙනසක් නැතුව හිටියන්නේ. ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන නැත්නම් ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගන්න නැතුව ඉන්නවා මෙන්න මෙයා මෙයා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ද්‍රාවණය ඔය දෙන්න විතර එකතු වෙන ඉතුරු වෙන්නේ ඒ දෙන්න එකට එකතු වෙනවා. ඒ දෙන්න එකතු වෙන්නේ කොහොමද? මේක. Zn දෙක ධන AQ ධන SO4 දෙක ඍණ AQ මේ දෙන්න එකතු වෙලා හැදෙනවා Zn SO4 AQ. ඔන්න ඔක තමයි සමස්ත ප්‍රතික්‍රියාව. නැකත් ඔක තමයි සමස්ත ප්‍රතික්‍රියාව. එතකොට මෙතෙන් දැන් බලන්නකො. දැන් අපිට මෙන්න මේ සමීකරණ දෙක එකට එකතු කරලා හරි මෙන්න මේ සමීකරණ දෙක එකට එකතු කරලා මෙන්න මේක අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේවට කියන අපි අර්ධ ප්‍රතික්‍රියාව කියලා. මේ බලන්නකො මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් නෙමෙයි මේක. අර්ධ ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාවෙන් භාගයයි. මේ තව අර්ධ ප්‍රතික්‍රියාවක්. මේ දැක්කද? මේවට කියන්නේ අර්ධ ප්‍රතික්‍රියාව. අර්ධ ප්‍රතික්‍රියා එකතු කරලා අපිට පූර්ණ ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. හරි. දැන් මේකේ සම්පූර්ණ ප්‍රතික්‍රියාව අර්ධ ප්‍රතික්‍රියාව ලබා ගන්න ආකාරය කියලා දෙන්න ලොකු වෙලාවක් නෑ මට. ඒ වුණාට ඔයාලගේ ටියුට් එක අතට අරගෙන අපි මුල් ටික ලියමු. මුල් ඔක්කොම ටික තියෙනවා. නමුත් එය පියවර කීපයකින් සිදුවන ප්‍රතික්‍රියා කීපයක ප්‍රතිඵලයකි කියලා තියෙනවා. පළවෙනි රූලේ මෙහෙම ලියන්න. සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔය ටිකේ ලියන්න. සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිංක් දෙක ධන අයන සාදා ද්‍රාවණගත වේ. සිංක් දෙක ධන අයන සාදා ද්‍රාවණගත වේ. Zn පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් Zn දෙක ධන අයන සාදා ද්‍රාවණගත වේ. මේ සමීකරණය ලියා ගන්න. ලියලා 1 කියලා දාගන්න. ඔක ලියලා 1 කියලා දාගන්න. ඊළඟ ලියන්න H2SO4 ජලීය මාධ්‍යයේදී එහෙනම් ජලීය ද්‍රාවණයේදී මේ අහගන්නකො. දැන් ඔතන මෙහෙම
මේ රූල් ඈතින් තියලා තිබ්බේ අර මම කියපු එක මේක උඩ ලියන්න ඕනේ. ඊට පස්සේ මේ හිස් කොටසේ තමයි සමීකරණේ ලියා ගන්න වෙන්නේ. ඊට පස්සේ ඊළඟ දැන් මම කියන එක ඊළඟ රූලේ ලියා ගන්නවා. මේ රූලෙන් රූල ලියා ගන්න කිව්වොත් එහෙම ඊට මදි. හරිද? අකුරු පුංචිට දාලා තියෙන්නේ ඒ සයිස් අකුරු ලියන්න පුරුදු වෙන්න. අර මම ඉස්සෙල්ලා කියපු එක කලින් කියපු ටික මේ තනි රූලේ ලියන්න. ඊට පස්සේ යට රූලේ ලියන්න ඉඩ තියලා උඩ හිස් කොටස තියෙනවනේ. ආන්ගේ කොටස තමයි මේ සමීකරණ ලියා ගන්න. දැන් මම කියන එක මේ දෙවෙනි රූලේ තමයි ලියන්න ඕනේ. H2SO4 ජලීය ද්‍රාවණයේදී විඝටනය වී පවතී. මහ ප්‍රාණට අයන්න විඝටනය කියන්නේ කැඩිලා තියෙනවා. විඝටනය වී පවතී. මේක ලියන්න. විඝටනය වී පවතී. මේක ලියන්න. හරි දැන් 10 පන්ති පටන් ගන්න තියෙන නිසා මම නතර කරනවා. අපි ලබන ඉරිදාට ඒ කියන්නේ හෙට අනිද්දානේ ඊට පස්සේ දවසනේ සිකුරාදා සෙනසුරාදා ඉරිදාට විදුර රසායනයේ පුළුවන් තරම් කොටසක් ඉවර කරමු. ඔයාලා පුළුවන් තරම් පාඩම බලලා ඉන්න. ඒකෝර අපිට පුළුවන් වෙයි සරල කෝෂ සියල්ල සහ ඊට පස්සේ විද්‍යුත් විච්ඡේදනය අවසන් කරලා විද්‍යුත් විච්ඡේදනය අවසන් කරලා දෙවැනි කයි කියන්නකෝ. H2SO4 ජලීය ද්‍රාවණයේදී විඝටනය වී පවතී. H2SO4 ජලීය ද්‍රාවණයේදී විඝටනය වී පවතී. විඝටනය කියනකොට මහ ප්‍රාණට අයන. විඝටනය වී පවතී. කියලා මේක ලියන්න. හරි ඔය ටික ආයෙත් ලබන සතියේ මම කියන්න. ඊළඟ පන්තිය පටන් ගන්න තියෙන නිසා අතර පන්තිය නතර කරනවා. මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික්ස් වල කරපු ටික 3-4 වතාවක් කරලා උතර කටපාඩම්. කියන අතර පස්සේ අතර කරනවා කොටම ඉවරක්